හරි ගිය සතියේ අපි network calculation පැත්ත ගැන කතා කරන්න පටන් ගත්තා. ඒකත් එක්ක තමයි අද ඉස්සරහට යන්නේ ඉන්නේ. right මම white board එක ගන්නම් ඔයගොල්ලන්ගේ. හරි අපි IP calculations right මෙන්න මෙතනට වෙනකන් අපි කතා බහ කරා. ඒතර මම පොඩ්ඩක් ආයෙ මතක් කරන්නම් කරගෙන ආපු දේවල් ටික. අපි IP address calculation පටන් ගත්තා. එතනදී අපි අඳුනගත්තා IPv4 සහ IPv6 කියලා versions දෙකක් තියෙන බව IP addresses වලට. එතකොට ඒ IPv4 version එක ගැන තමයි අපි අපේ syllabus එකේ කතා බහ කරන්නේ. IPv6 address එක ගැන අපි කතා කරන්නේ නැහැ. IPv4 address එක bit 32කින් හැදිච්ච binary code එකක්. ඒ bit 32 bit 8 කොටස් වලට වෙන් කරලා ඒ එක bit 8ක් decimal value එකක් විදිහට convert කරලා තමයි අපිට IP address එක අපිට visible විදිහට පෙන්වන්නේ. එතකොට ඒ sketch එක තමයි මම මෙතන ඇන්දේ. ඒතර අපි ඔකට කියනවා dotted decimal notation එක කියලා. එතකොට මේ dotted decimal notation එකට අමතරව IP එකක් තව විදිහකින් වර්ග දෙකකට කැඩෙනවා. يعني කොටස් දෙකකට කඩනවා. එකක් තමයි net ID පැත්ත, අනිත් එක තමයි host ID පැත්ත කියලා. එතකොට දැන් අර octet එක බෙදෙන තැන certain වුණාට, octet එක හරියටම බෙදෙන තැනක් තියෙනවා වුණාට මේ net ID host ID එක බෙදෙන තැන එහෙම නිශ්චිත තැනක් නැහැ. මේක එක එක IP addresses වල එක එක තැන වෙන්න පුළුවන්. ඒක අපි පාවිච්චි කරන ක්‍රමවේදය හෝ නැත්නම් network එක configure වෙලා තියෙන ක්‍රමවේදය මත රඳාව තියෙන්න පුළුවන්. right කෙසේ හෝ වේවා net ID එකට අපි යම් කිසි bit ගණනක් කියලා හොයාගත්තොත් ඉතිරි host ID එකේ bits ගණන අපිට නිකම්ම හොයාගන්න පුළුවන් 32 අඩු කිරීම කියලා. ඒකට අදාළව net ID එකට host ID එකට අදාළව අපිට calculations කරන්න පුළුවන්. net ID එකෙන් හොයාගන්න පුළුවන් ඒ જાතියේ තවත් ජාල මේ ලෝකේ කොච්චර හදන්න පුළුවන්ද කියන එක සහ host ID එකෙන් පුළුවන් network එකකට ඒ කියන්නේ ඔය කියන network එක ඇතුලේ සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම devices ගණනය කරගන්න. right ඔතන තමයි අපි නතර වුණේ. ඊට පස්සේ ඔතනින් ඉස්සරහට අපි යනකොට අපි කතා කරනවා මේ net ID host ID එක පාවිච්චි කරලා IP addresses වල classes කියලා concept එකක්. right පන්තිය කියලා concept එකක්. එතකොට ඔයගලන්ට ඉදිරියේදී දකින්න හම්බ වෙනවා IP ලිපින තියෙනවා පන්තියක් සහිත සහ පන්තියක් රහිත කියන විදිහට. right නැත්නම් class full address සහ class less address එකක්. පන්තියක් සහිත address එකක් සහ පන්තියක් රහිත address එකක් කියලා වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගන්න එකට සාධක දෙකක් අවශ්‍යයි. ඒ සාධක දෙකෙන් එක සාධකයක් ගැන තමයි මම දැන් කියන්න හදන්නේ. right හරි එතකොට මේ එතනට යන්න කලින් මම මෙතන මේ සතියේ මෙන්න මේ line එක ඔයගොල්ලෝ ලිව්වේ නෑ මට අමතක වෙන නිසා මම මේක මෙතන ලියලා තිබුණේ මෙතන කියාගෙන ඉස්සරහට යමු කියලා. මේ net ID හා host ID භාවිතයෙන් අපිට හොයන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා network එකක.
එතකොට මේ net id host id net id එකේ bits කීයද host id එකේ bits කීයද කියලා හොයාගන්න එකම තමයි අපේ network ගානේ තියෙන ලොකුම challenge. ඊට පස්සේ මේ කරන විදිය දන්නවා නම් අපිට ගැටලුවක් නැහැ. ගාන ඉදිරියට හදාගෙන යන්නයි තියෙන්නේ. right? එතකොට net id හා host id භාවිතයෙන් ජාලයක ජාල ලිපිනය මේ කියන්නේ මොනවාද කියන එක ඉදිරියට කතා කරනවා අපි. network address විකාශන ලිපිනය මේකත් ඔයගොල්ලෝ ලියා ගන්න. IP ලිපින අවකාශය ලිපින පරාසය අවකාශය IP range ඊළඟට භාවිතා කළ හැකි IP ලිපින පරාසය තත්පරයක් තමයි usable IP range අනුජාල වසනය තත්පරයකින් ළමයි බෝඩ් එක රෙස්පොන්ඩ් කරන්න තියෙනවා. right. ඔන්න ඔය ටික හොයාගන්න පුළුවන්. right මේක හොයාගන්නේ කොහොමද කියන එක අපි දැන් පහලට කතා කරමු. right ලියාගන්න කොහොමද? ළමයි තත්පරයක් ඉන්න මගේ අතින් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ නේ sorry. හරි. සමාවෙන්න ළමයි. හරි දැන් ලියා ගන්න.
ළමයි ඉවර වෙච්ච ගමන් කියන්න මට. අන්තිමට තියෙන්නේ subnet mask කියලා. ඔව්. ඔව්. අනුජාල වසනය subnet mask. Right. හරි. අපි ඉස්සරහට යමු. ඊළඟට මම කියලා දෙනවා කොහොමද IP address එකක් classful ද classless ද කියලා තීරණය කරගන්නේ. right? එතකොට එතන පොඩි මාතෘකාවක් දාගන්න. පන්තියක් සහිත පන්තියක් රහිත IP ලිපින. right, පන්තියක් සහිත කියන්නේ classful කියලා අපි කියනවා. පන්තියක් රහිත එක්කෙනාට අපි කියනවා classless කියලා. right, ඔක අනුමාත්‍රකාව දාගන්න. පන්තියක් සහිත හෝ රහිත කියන එක අපිට හොයාගන්න. කියන්නේ අපිට පන්තියක් සහිත කියන එක හොයාගත්තම හරි එහෙම නෙවෙයි නම් එතකොට රහිත වෙනවා. පන්තියක් සහිතද කියලා අපිට හොයාගන්න සාධක දෙකක් බලපාන. එකක් තමයි ඒ අදාළ IP ලිපිනයේ net ID ගණන සහ net ID ගණන හෝ host ID ගණන. right, අනිත් සාධකේ තමයි dotted decimal notation එක. right, තිදශමය notation එකට කියන නම තමයි නිරූපණය මට මතක විදියට. notation එකේ starting number එක ආරම්භක සංඛ්‍යාව නැත්නම් පළවෙනි ඔක්ටෙට් එක නියෝජනය කරන දශමය සංඛ්‍යාව අදාළ පරාසයේ පවතිනවාද කියන එක. right, හරි. ඒතර ඔය ෆැක්ටර්ස් දෙක අපි පොඩ්ඩක් ලියාගමු. පන්තියක් සහිත IP ලිපිනයක් වීමට
net id bit2 or host id bit2 සලකා බැලිය යුතුයි. තිත් දශමය නිරූපණයේ decimal notation ही පළමු දශමය අගයේ පළමු දශමය අගය අදාළ පරාසය තුළ තිබිය යුතුයි. පළමු දශමය අගය කියනනේ අගයේ නෙවෙයි. තිත් දශමයේ නිරූපණයෙහි පළමු දශමය අගය අදාළ පරාසය තුල තිබිය යුතුයි. right එතකොට ඔතනම පහලින් මම අගය පරාසයයි net id host id bit2 ගණන විහිදවීම කතා කරන්නම්. පළමු දශමය අගය පරාසය එක තීරුවක් yes hold on sorry lamai මේක ඉංග්‍රීසි වලින් මම මෙතන ලියන්නම් දරුවෝ ඉන්න මට ඒක අමතක වුණානේ. Become a classful IP address. එතන පහලින් points දෙක ලියන්න. right English කට්ටිය ලියන්නකො මම කියන්නේ
Hello. What are you doing? I'm doing a class. Right. Parallel point එක consider the net ID bits. Consider the number of bits in net ID or host ID first decimal value of IP address should be within the relevant range. හරි දැන් අපි අඳිමු වගුව පළමු දශමය අගය පරාසය first decimal value range ළමයි තත්පරයක් right එතකොට වගුවේ තීරු තුන වෙන්නේ ඕවා පළමු දශමය අගය පරාසය net id සහ host id පැතිරීම පන්තිය right එතකොට මම මෙතනදී මේක අඳින්නේ මේ octets වශයෙන් right ඒ කියන්නේ octet 1 3 octet 4 right
එතකොට එයාව බේස් කරගෙන තමයි මෙතන හැදෙන්නේ. right. හරි. එතකොට මෙතන අගය පරාසය වෙන්නේ 0.127. net id එකට එක ඔක්ටෙට් එකයි host id එකට ඔක්ටෙට්ස් 3යි. එතකොට මෙහෙම කියනකොට net id එකට bit 8යි host id එකට bit 24යි කියන එක ඔළුවේ තියෙනවා. ඔය දෙකම තියෙනවා නම් අපිට පුළුවන් මෙයා class A කියලා කියන්න. පළවෙනි අගය IP address එකේ පළවෙනි අගය 128යි 191යි අතර නම් අතර සහ net id වලට bit 16යි host id වලට bit 16යි. දෙවෙනි එක්කෙනා host එකක් වෙන්න ඕනේ. තුන්වෙනි එක්කෙනා host එක වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් මෙයා B කියලා. 192යි 223යි අතර net id 3යි host එකයි class C 224යි 239යි net id 4යි අපේ සිලබස් එකේ අපි class D and E ගැන ලොකුවට කතා කරන්නේ නැහැ right 240 ඉඳලා 255 මේකේ net id host id බෙදීමක් නැහැ මේක use for special purpose right එහෙම වුණාම class E කියලා අපිට සලකන්න පුළුවන්. ඒතර මෙතනදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මම ඊළඟට අපි ගණන් දෙක තුනක් හදමු සරල ගණන් දෙක තුනක්. මේ කියන ෆැක්ට්ස් ටික සලක ගන්න. right හරි මේක ලියා ගන්නකො. උදිත ලියාගෙන ඉවරනාද? හොඳයි. අනිත් කට්ටිය ඉක්මන් කරමු.
ඉවරද ළමයි? right hari චමෝද් ඉවරයි විහංසා ඉවරද පුතේ right hari හරි අපි දැන් උදාහරණ දෙක තුනක් කරමු මේක යටින්ම ඕගොල්ලෝ මේක ලියාගත්තත් කමක් නැහැ මේකට මට පොඩ්ඩක් උත්තර කියන්න මේක සරල දේවල් කීපයක් මම මේ අහන්න alright මෙතනට යන්න කලින් මෙන්න මේ දෙත් පොඩ්ඩක් දැනගන්න මේ කතා කරන්නේ CIDR notification එක CIDR notification right CIDR notification එක කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි අපිට IP address එකක් ලියනකොට මෙන්න මේ විදිහට ලියලා තියෙනවා ඔන්නෝම IP address එක ලිව්වොත් මෙන්න මේ කොටසට අපි කියනවා CIDR අංකණය නැත්නම් CIDR notification එක කියලා right එතකොට මේකෙන් මේ ඉදිරිපත් කරන්නේ මේ ඇලයිරක් ගහලා අංකයක් ලිවීමට අපි කියනවා CIDR notification එක කියලා. ඒ ඇලයිරෙන් දකුණු අත පැත්තේ තියෙන අංකෙන් ඉදිරිපත් කරන්නේ net ID බිතු ගණන. right හරි ඕක ලියා ගන්න මොකද ඕක තියෙනකොට මට ලේසි ඔයගලගෙන් ප්‍රශ්න අහන්න right CIDR අංකණය නැත්නම් CIDR notification කියලා කියන්නේ මේ ලියන ආකාරයට ළමයි 5 දෙනෙක් 6 දෙනෙක් විතර හිටියා එක පාර්ට් එක 3 දෙනාට අඩු වෙලා තියෙනවා power failure එකක් දුදන්නේ නැහැ සෑහෙන කට්ටිය එන්න අඩු වුණා අපි බලමු physical classes පටන් ගත්තයින් පස්සේ මොකද වෙන්නේ කියලා නේද දැන් මම මේ CIDR notification එකට ලියලා තියෙන IP එක class full IP එකක්ද classless IP එකක්ද මේ උඩ තියෙන වගුව පාවිච්චි කරලා මට කියන්න බලන්න class full ද classless ද කියලා classless එක classless කොහොමද classless කියන්නේ 192යි 168ම තියෙන්නේ අඩු වෙනවනේ දැන් උදිත නේද කතා කරන්නේ ඔව් සර් දැන් උදිත් අපි බලන්න ඕනේ පළවෙනි
පළවෙනි dotted decimal අංකය. ඒ කියන්නේ මෙයා තමයි අපි consider කරන්න ඕනේ. එයා මේ range එකේ කොතනද ඉන්නේ? ඔය වගුවේ මොන පාරාද? තුන්වෙනියට ඉන්නේ. ඔව්. එතකොට ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒ range එක හොයාගත්තා. ඒ range එකට අයිති net id bits ගාන හරි host id bits ගාන හරි. කියන්නේ net id bit තියෙනවා 24ක්. host id bit තියෙන්න ඕනේ 8යි. එතකොට දැන් මම මේ CIDR එකෙන් දීලා තියෙන එකේ කියනවානේ net id bit 24ක් තියෙනවා කියලා. තේරෙනවද උදිත්? ඔව් සර්. එතකොට ඒක classless නෙවෙයි උදිත් classful වෙන්න ඕනේ. තේරුණාද පුතේ? එතකොට අර range එකයි net id bit ගානයි තමයි අපි හොයාගන්න ඕනේ. හරි. හරි. මෙන්න මේකේ තත්ත්වය මොකද කියන්න බලන්න. මම ඒක ප්‍රශ්නයක් විදිහට දෙන්නම් ඕගොල්ලෝ ලියා ගන්න. State the following as classless or classful. පහත දැක්වෙන දෑ පන්තියක් රහිතද සහිතද යන්න සඳහන් කරන්න. right බලන්න මේ ටික. I saw a cola in there. Cola. Cola was there. හරි. ඔක classful ද classless ද කියලා ලියන්න. classful නම් මොකද්ද class එක කියලා ලියන්න. right. හරි. ඔව් විහංස උත්තර ටික එවලා තියෙනවා බලමු.
ඔව් පළවෙනි එක classless හරි දෙවෙනි එක classful හරි තුන්වෙනි එක classful හරි right ඔව් ඔය විදිහට තමයි අපි අඳුන ගන්න ඕනේ right පළවෙනි එක්කෙනා classless දෙවෙනි එක්කෙනා classful එයා class A කෙනෙක් තුන්වෙනි එක්කෙනා classful මෙයා class D කෙනෙක් right 232 න් පටන් ගන්න නිසා හරි ඔතනින් ඉස්සරහට යනවා CIDR notification එකට පස්සේ මේ classful classes හඳුනාගත්තයින් පස්සේ මේ range එක කොහොමද එන්නේ කියන එක පොඩ්ඩක් මම කියලා දෙන්නම් හේතුව තමයි ඒකත් එක්ක මේ අපි අඳුන ගන්නවා leading bits කියන්නේ මොනවද කියලා leading bits right මොකද ඔය leading bits කියන එක අපිට උවමනා වෙනවා පස්සේ වෙලාවක networks ගණන හොයනකොට right ඒක ටිකක් විතර ලොකු අගුවක් ඒක නිසා ටිකක් CR පොතක නම් හරස් අතට ඇදගත්තට කමක් නැහැ පොඩි පොතක නම් පිටු දෙකක් පිරෙන්න ඇඳ ගන්න right මේ විදිහට තමයි මේ වගුව plan වෙන්නේ right මාත් එක්කම ඇඳගෙන යන ළමයි පළවෙනි තීරුවේ තියෙන class එක right චමෝද් ඒක කරන විදිය චමෝද් මෙහෙමයි දැන් චමෝද් මෙතන මම IP එකක් දීලා තියෙනකොට මුලින්ම IP එකේ මේ පළවෙනි අගය ඔයා බලනවා ඒතර පළවෙනි අගය 200 200 කියන එක අපි කතා බහ කරපු අර අපි ඇඳගත්ත වගුවේ බලනවා 200 කියන පරාසය කොහෙද තියෙන්නේ කියලා. එතකොට ඔයාලට පෙනෙයි ඒක තියෙන්නේ 192යි 223යි කියන රේන්ජ් එකේ කියලා. right ඒ කියන්නේ මෙන්න මේ ක්ලාස් C එක කාවට එන්න තියෙන රේන්ජ් එක. හැබැයි යා ක්ලාස් C වෙන්න නම් net ID එකේ තියෙන්න ඕනේ bit 8යි 16යි 24යි 24ක් පමණයි 24ට වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ ඒ වුණාට දැන් මම කියලා තියෙන එකේ CIDR notification එකේ මගේ තියෙන්නේ /25 කියලානේ ඇලයිරක් 25 කියලානේ ඒතර පළවෙනි dotted decimal value එක range එක ඇතුලේ තිබ්බට තේරුමක් නැහැ මගේ net ID bits ගන්න 24ට වඩා වැඩි නම් එහෙම නැත්නම් අඩු නම් ඒක නිසා අපි යාට classless කියලා කියනවා ඒක තේරුණාද චමෝන් ඔව් සර් හරි ඊළඟට class දැන් ඊළඟ එක්කෙනා අපි හොයාගත්තා 115.91.93/8 ඒක classful class A ඒක හොයාගත්තේ කොහොමද 115 බලනවා කොහෙද range එක එතකොට 115 ඉන්නේ 0.128යි අතර ඊට පස්සේ බලනවා එහෙනම් එයාට classful වෙන්න නම් net id bits කීයක් තියෙනවද host id bits කීයක් තියෙනවද කියලා. එතකොට පළවෙනි තීරුව පළවෙනි පේලිය එතකොට 0.127යි අතර තමයි 115 ඉන්නේ. ඒ වගේම එයා /8 කියලා තියෙනවා. /8 කියන්නේ net id එකේ bits 8යි. එතකොට ඔය range එකට එන්නේ net id එකේ bits 8යි host id එකේ 24යි. ඒක නිසා අපිට කියන්න පුළුවන් factors දෙකම හරි සාධක දෙකම හරි. ඒක නිසා ඒක classful class A type IP address එකක් කියලා. තේරුණා චමෝත්? හරි සර් තේරුණා. right හරි. හරි අපි මේ වගුව අඳගමු වගුවේ තියෙන්නේ class එක තියෙනවා. ඊට පස්සේ octet 4 අපි අඳ ගන්න ඕනේ. ඒකේ පළවෙනි octet එකට ටිකක් ලොකු ඉඩක් ඕනේ. 2 3 4 ඔක්ටෙට් වලට පොඩි තීරු තුනක් තිබ්බනම් ඇති. right ඒක නිසා මම පොඩ්ඩක් පළවෙනි තීරුව අඳිනකන් ඉඳලා ඔයගොල්ලෝ ඇඳ ගන්න. එතකොට ලේසි වෙයි. right තප්පරයක් ඉන්න ළමයි බෝඩ් එක පොඩ්ඩක් ස්ටක් වෙලා ඉන්නේ.
තප්පරයක් එන්න ළමයි. ඒක මෙහෙම යමු. ක්ලාස් එක A රේන්ජ් එක 0.127. මේක හැදෙන්න විදිහ තමයි මේ 0.127 කියන අංක ටික මෙයාට ලැබෙන විදිහ තමයි ෆස්ට් ඔක්ටෙට් එකේ පළවෙනි බිට් එක වෙනස් වෙන්නේ නැහැ. එයා බිඳුව විදිහටම තමයි තියෙන්නේ. ඉතිරි බිට්ස් 7 අපිට කැමති විදිහට චේන්ජ් කරන්න පුළුවන්. එතකොට ඉතිරි බිට් 7 ගත්තම එන්න පුළුවන් අඩුම අගය තමයි මේ 0.8ක් එන එක. ඒකෙන් උත්තරය එනවා 0යි කියලා. ලොකුම විදිහ තමයි එන්න පුළුවන් එකේ ඒවා 7ක්. මොකද ඉස්සරහ බිඳුව වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් උත්තරය එනවා 127යි කියලා. මේ බිඳුවම තමයි චේන්ජ් වෙන්නේ. right ඔය විදිහට තමයි 127 හැදෙන්නේ. මේ සෙකන්ඩ් ඔක්ටෙට් එකේ ඉඳලා අපිට තියෙන බිට්ස් 8ට කැමති පැටර්න් එකක් එන්න පුළුවන්. එතකොට අඩුම අගය 0.8ක් එන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ 0යි. ඒ වගේම එකේ 8ක් එන්න පුළුවන්. ඒ කියන්නේ උත්තරේ 255යි. right ඒ කියන්නේ ඒගොල්ලන්ට අඩුම රේන්ජ් එක 0 වැඩිම රේන්ජ් එක 255. ඔය විදිහට තමයි second third fourth octets ටික වෙනස් වෙන්නේ. right ඊළඟට class B එක ගත්තම අපි කිව්වා රේන්ජ් එක 128යි 191යි කියලා. මෙයාගේ ලීඩින් බිට්ස් දෙකක් තියෙනවා. එක එක්කෙනෙක් බිඳුව තව එක්කෙනෙක්. ඉතිරි ඒවා කැමති විදිහකට චේන්ජ් කරන්න පුළුවන්. ඒක නිසා අඩුම අගය 0.6ක් තියෙන අවස්ථාව 128 කියලා අපි කියනවා. වැඩිම අගය එකේ ඒවා 6ක් තියෙන අවස්ථාව. ඒ කියන්නේ 191. මේවා සාමාන්‍ය විදිහටම බිඳුවේ සිට 255. right class C එක හරි ඔයගොල්ලෝ ලියන්න පටන් ගන්න. මේ බෝඩ් එක උඩට යනකම් පොඩ්ඩක් ඉන්න ඕනේ. ඒතර class C එක හැදෙන්නේ කොහොමද කියලා පෙන්නන්නම් ඊළඟට. right class C එක හැදෙන්නේ range එක 192යි 223යි. එයාගේ leading bit තියෙනවා 110 කියලා 3 දෙනෙක්. right එතකොට අඩුම එක්කෙනා හැදෙන්නේ මේ විදිහට 192. වැඩිම එක්කෙනා හැදෙනවා ඔය විදිහට 223. බිඳුවයි 255යි අතර තමයි අනිත් ඔක්ටෙට්ස් ටික මේන්ටේන් වෙන්නේ. D එක හැදෙන්නෙත් ඔහොමමයි.
D1 අගය පරාස 224 ඉඳලා 239 වෙනකම් එයාගේ leading bits තියෙනවා 4ක් 1110 ඊළඟට වැඩි මගේ අඩු මගේ උතන වැඩි මගේ මෙතන. එතකොට මෙයා තමයි 224 දෙන්නේ. ඉතින් තමයි 239 කියන එක දෙන්නේ. මේවා සාමාන්‍ය විදිය 0 to 250 0 to right ඔය D එක E එකේ ලියන්නම් පොඩ්ඩක් උඩහට කරන්න ඕනේ. right මේ ටික රතු පාටින් ලියවුණා නම් හොඳයි. අන්තිම එක්කෙනා E 240යි 255යි. ඒකෙත් leading bit 4යි තියෙන්නේ. 4 එකේ ඒවා 4ක්. එතකොට අඩු මගය 0.4 දැම්මම එනවා. වැඩි මගය එකේ ඒවා 4 දැම්මම එනවා. ඒ කියන්නේ 240 තමයි අඩු මගය. 255 තමයි වැඩි මගය. මෙතන range එක අනිත් ඔක්ටෙට්ස් වල 0 to 255. හරි ඔය විදිහට තමයි ඔහොම leading bits කියලා එකක් තියෙන නිසා තමයි අර අගය පරාසය හැඩ ගැහෙන්නේ. ඉවර කරගත්ත ගමන් ඊළඟට අපිට තියෙනවා සමීකරණ ටික ලියාගන්න. සමීකරණ ටික දීලා අපිට ගණන් හදන්න යන්න පුළුවන්. හරි එක්කෙනෙක් ඉවරයි. අනිත් දෙන්න right. හරි චමෝද් මොකද අපේ? right. හරි මෙතනින් ඉස්සරහට තියෙන්නේ අදාළ يعني කොහොමද අපි ගානකට approach කරන්නේ නැත්නම් මේ අපි දැන් අර network diagrams හඳන්නේ ඒවට IP address calculate කරන්න දුන්නම කොහොමද ඒ ටික calculate කරගන්නේ කියන්නේ. right. එතකොට ඒක කරගෙන යන්න මම ප්‍රශ්නයක් අදාළ කරගෙන තමයි කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට ටික පැහැදිලි මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක. right. ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ විදිහට.
right මේකට අදාළ පළවෙනි ප්‍රශ්නේ මාත් එක්කම ලියා ගන්න ළමයි
හරි. ඔය ටික තමයි තියෙන්නේ. ලියාගෙන ඉවර නම් කියන්න ළමයි. ලියාගෙන ඉවරයි සර්. right okay. හරි චමෝද්ද ඉවරයි විහංසා. හරි. right. හදාගෙන යමු. දැන් මට තියෙන එකම ගැටලුව ළමයි ඔය තුන් දෙනා විතරයි මෙතන ඉන්නේ. ආයි අපි ඊළඟ දවසේ හම්බුනාම මේක නැවත කියලා දෙන්න වෙනවා. එන කට්ටියට නමුත් දන්නේ මොන වගේද කියලා කමක් නෑ. අපි මේක කරගෙන යමු. එතකොට වීඩියෝ එක බලලා පොඩ්ඩක් ලෑස්තිලා ඉන්න කියන එක මම මේ ගෲප් එකකට දාන්නම්. නැත්තම් අපි මේ කරුණේ පහුවෙන එක වෙන්නේ. right. සර් සිලබස් එකේ පාඩම් 13 වෙනි තියෙන්නේ. මොකද පුතේ? සිලබස් එකේ පාඩම් 13 වෙනි තියෙන්නේ. 13යි තියෙන්නේ. ඔව්. 14 කියලා එකක් තියෙනවා. ඒ තියෙන්නේ ප්‍රොජෙක්ට් එක. right. හරි. මේක හදන්නේ කොහොමද කියලා බලමු. ඔයගලන්ට දීලා තියෙන IP address එක 192.168.2.52. මම වෙන තැනක ලියා ගන්නම් මට උඩයට යන්න බැරි නිසා. හරි. right. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙවැනි ජාල කොපමණ ප්‍රමාණයක් සෑදිය හැකිද කියන එක. right. එතකොට ඕකට අපි පාවිච්චි කරන සමීකරණය තමයි මෙන්න මේක. සෑදිය හැකි ජාල ගණන සමාන වෙනවා දෙකේ බලයක් net id බිටු අඩු කිරීම leading බිටු කියලා කියන්නේ අර අපි අර ලොකු graph එක අඳිනකොට මීට කලින් උඩ තියෙන ලොකු අගුව අඳිනකොට මම කිව්වේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒකට තමයි leading bits කියන්නේ. ඒ වගුවේ ඔයගොල්ලෝ ඒ පොඩ්ඩක් ඒ වෙනස් නොවෙන ඒවට පොඩ්ඩක් ඉරක් ගහලා හරි රවුන්ඩ් කරලා හරි leading bits කියලා ඉන්ඩිකේට් කරගත්තා නම් හොඳයි. right. සෑදිය හැකි ජාල ගණන අඩු කිරීම දෙකේ බලයක් net id බිටු අඩු කිරීම leading බිටු ගණන. සෑදිය හැකි ජාල ගණන එහෙම හොයන්න. එතකොට දැන් අපි මේ ගානට අදාළව මුලින්ම කරගatiya යුතු දේ මොකක්ද? net id බිටු ගානයි host id බිටු ගානයි කීයද කියලා හොයාගන්න එක. දැන් මෙයාගේ IP address එක ඇතුලේ මේක කියලා තියෙනවා අපිට මේ ගාන නේද? අපිට කියලා තියෙනවා මේ IP address එක 192.168යි 2.51යි ඇලේරක් 24 කියලා නේද? එතකොට 192.168
2.51 ඇඳ ඉරක් 24 මේකට අදාළව අපි ස්කෙච් එකක් ඇඳගත්තොත් IP address එකේ නේද id host id මේක 24යි කියලා කියලා තියෙනවා සම්පූර්ණ එක 32යි කියලා අපි දන්නවා එහෙනම් මේක 8යි කියලා එනවා ඒතර net id 24යි host id 8යි ඒ වගේම තමයි මෙයාගේ starting value දෙක 192 එතකොට 192 වැටෙන්නේ class C කියන rule එක කියන්නේ තුන්වෙනි පේලියේ එතකොට class C එකක් වෙන්න නම් bits 24ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා class full address එකක් තමයි මෙතන දීලා තියෙන්නේ. right? එතකොට 192 කියන අගේ වැටෙන්නේ තුන්වෙනි පේලියේ. තුන්වෙනි පේලියේ වැටෙනකොට තුන්වෙනි පේලියේ leading bits තියෙනවා 3ක්. right? එතකොට ඔයගොල්ලෝ මේ උඩ සමීකරණයට මේක ආදේශ කරොත් මේ ගානට අදාළව right? එතකොට අපිට පළවෙනි එකේ උත්තරය අරගන්න පුළුවන්. සෑදිය හැකි ජාල ගණන මේක ඉංග්‍රීසි එකක් මම මෙතන යටින් ලියන්නම් networks that can create සෑදිය හැකි ජාල ගණන අපිට අරගන්න පුළුවන් දෙකේ බලයක් net id bit 24යි කියලා අපි අඳුනගෙන තියෙනවා 24 අඩු කිරීම leading bits 3ක් තියෙනවා ඒ කියන්නේ 2.21ක් 2.21 කියලා කියන්නේ ලොකු වගයක් අපිට ඒක සුළු කරලා පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ right සාමාන්‍යයෙන් 2.12 13 වගේ යගයකට වෙනකන් දෙයක් වෙන්න අපි ඉලක්කමින් ලිව්වට කමක් නැහැ ඊට එහාගයක් අපි සුළු කරලා පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ. ඒතර මේක තමයි ඔයගලන්ගේ පළවෙනි සමීකරණය වෙන්නේ network වලට අදාළව. හරි තේරුණාද තුන් දෙනාට? ඔව් right. ටක් ගාලා ලියා ගන්නකො. ඊට පස්සේ අපි දෙවෙනි ගන්න හදන්නේ. දෙවෙනි කොටස හදන්න. ක්ලාස් ලෙස් එකක්වත් මොකද ඊළඟ කරන්නේ ක්ලාස් ලෙස් එකක් ආවත් මේක මෙහෙමම තමයි මේ උදිත මොකද ක්ලාස් ෆුල් ද ක්ලාස් ලෙස් ද කියන එක ගැන ලෙස් ද කියන එක මේකට බලපාන්නේ නැහැ ඒක අපිට හොයාගන්න තියෙන්නේ net id bits ගන්න හැවුවා leading bits ගන්න අඩු කරා ඒ කියන්නේ ක්ලාස් ෆුල් ද ලෙස් ද කියන එක අනුව මේ leading bits කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ මේ උදිත ඒ කියන්නේ 192 හැදෙනවා නම් 192 හැදෙන්නේ leading bit 3ක් එක්ක තමයි. ඒක class full the list කියන එක අනුව වෙනස් වෙන්නේ නැහැ. තේරුණා? ඔව් ඉවර වෙච්ච ගමන් කියන්න. හරි. එහෙනම් ඊළඟ සමීකරණයට යන් ඊළඟ සමීකරණය අහලා තියෙන්නේ සම්බන්ධ කරන්න පුළුවන් උපරිම ධාරක ගන්න. ධාරක කියන්නේ උපාංග කියන එක. ධාරකද ග්‍රාහක කියලාද මම කිව්වේ උනාට. ග්‍රාහක කියලානේ. host. ළමයි තප්පරයක් ඉන්න host කියන එකට ධාරකද ග්‍රාහකද කියන මට පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕනේ තප්පරයක් ඉන්න.
ඒක සත්කාරක කියලා හදාගන්න බෑ. සත්කාරක කමන්නේ සිලබස් එකේ තියෙන වචන තමයි. උපරිම සත්කාරක ගණන එතන දෙවෙනි එකේ සිංහල වචනේ හදාගන්න. සත්කාරක right එතකොට ජාලය තුළ සවි කර හැකි උපරිම සත්කාරක ගණන අපිට හොයාගන්න පුළුවන්. host id පිටු ගාන දෙකේ බලයක් විදිහට අරගෙන එන උත්තරේ දෙකක් අඩු කරනවා. right තප්පරයක් ඉන්න ළමයි බෝඩ් එක දාට යනකම්. හරි. ජාලයක සවි කළ හැකි උපරිම සත්කාරක සමාන වෙනවා දෙකේ බලයක් host id පිටු ඒ සම්පූර්ණ උත්තරෙන් දෙකක් අඩු කරන්න ඕන. right එතකොට දෙවෙනි එකට අදාළව අපිට උත්තරේ කියන්න පුළුවන් සවි කළ හැකි උපරිම සත්කාරක සමානයි දෙකේ බලයක් 8 අඩු කිරීම 2. දැන් මේකේ අගේ සුළු කරලා තියෙන එක ඔයගලන්ට වටනවා 256 254 කියන එක තමයි මෙතනට එන්නේ. right එතකොට මේක තමයි ඔයගලන්ගේ දෙවෙනි සමීකරණය වෙන්නේ. right හරි. තගර ලියලා. Had English. Sorry, hands up. Thank you, මතක් කරනවාට. maximum number of host in a network. Maximum number of hosts in a network. හරි. මම කොහොමද තියලා තුන්වෙනි එක පැත්තට යන්නම් ලියා ගන්න පුළුවන්. තුන්වෙනි එකේ ඔයගලගෙන් අහලා තියෙන්නේ ජාල ලිපිනය network address එක. right the network address එක හදාගන්නකොට මේ වගේ සමීකරණයක් නෙවෙයි තියෙන්නේ ඒක පොඩි concept එකක් තියෙන්නේ. ඒ concept එකේදී අපිට දීලා තියෙන IP address එකට කරන වෙනස්කමකින් තමයි අපි network address එක හොයාගන්නේ. right හරි. එතකොට ජාල ලිපිනය network address එක සම්බන්ධයෙන් මෙන්න මේ දේ අපිට කරන්න පුළුවන්. right
ජාල ලිපිනය ලබා ගැනීමට to obtain network address keep net ID bits as it is net ID bitu එලෙසම තබන්න change host ID bits into all zeros host ID bitu සියල්ල බිංදු බවට පරිවර්තනය කරන්න excuse me එතකොට ඕකට තමයි අපි මේ net ID host ID එක වෙන් කරන තැන හොයාගන්න දැනගන්න ඕනේ දැන් ඔයගලන්ගේ මේ දීලා තියෙන ගානේ පැහැදිලිවම කියලා තියෙනවා ඇලයිරක් 24 කියලා තියෙනවා එතකොට bit 24කට පස්සේ සීමාව ඇඳෙනවා bit 24ක් වෙනකම් net ID එක ඊට පස්සේ host ID එක දෙනවා එතකොට net ID bit වෙනස් කරන්නේ නැහැ net ID bit වෙනස් කරන්නේ නැහැ කියලා කියන්නේ net ID පැත්තට අදාළව තියෙන අගයන් වෙනස් වෙන්නේ නැහැ කියන එක. හැබැයි ඔතනදී සැලකිලිමත් වෙන්න දැන් class full වුණාම විතරයි margin එක හරියටම dot එකක් මැද්දෙන් යන්නේ. dotted decimal එකේ dots මැද්දෙන් යන්නේ class full address උනොත් විතරයි. වෙන විදිහකින් කියනවා නම් 8 16 24 කියන තැන් ආවොත් තමයි හරියටම octet එකෙන් octet එක වෙන වෙන විදිහට net ID host ID margin එක ඇදෙන්නේ. class less වෙච්ච ගමන් margin එක octet එක ඇතුළට පනිනවා. ඒතර octet එක ඇතුළට පැන්නම octet එකේ කොටසක් වෙනස් නොවි තියෙනවා කොටසක් වෙනස් වෙනවා. right මොකද octet එක මැද්දෙන් තමයි ඊට පස්සේ කැඩෙන්නේ. මැද්දෙන් කැඩනකොට net ID එකට අයිති ටික වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. host ID එකට අයිති ටික තමයි වෙනස් වෙන්නේ network address එක කරනකොට. හරි මම මෙතන ලියන්නම් ඔයගොල්ලෝ බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. right මේ ඉස්සරහ තියෙන එන්න අකුර අස් කරගන්න ළමයි right එතකොට මේක කොහොමද කරන්නේ ඕගොල්ලන්ගේ IP address එක තමයි 192.168.2.51 ඕකේ මාජින් එක ඇඳෙන්නේ bit 24කින් bit 24 කියලා කියන්නේ මෙන්න මෙතන මොකද මේ octet එකෙන් octet එකනේ මේ අංක ටික හැදෙන්නේ එතකොට 8යි 16යි 24යි තුන්වෙනි එක ඉවර වෙනවා කියන්නේ මේ ටික net ID මේ ටික host ID එතකොට network address එක හොයන්න කරන්න කියලා තියෙන්නේ net ID එකේ bits වෙනස් කරන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් මේ සංගල වරහන octet 3කටම යන්න bit 24ක් වෙන්නම පැතිරිලා තියෙන නිසා පළවෙනි octet 3 අගයන් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකේ රටාව වෙනස් කරන්න එපා කියලානේ තියෙන්නේ. ඒකට 192 විදිහටම තියෙනවා. 168 විදිහටම තියෙනවා. 2 විදිහටම තියෙනවා. right හැබැයි මෙන්න මේ dot එකෙන් පස්සේ තියෙන host ID එක ඒක සම්පූර්ණයෙන් බිඳු කරන්න කියලා තියෙනවා. ඔන්න ඔතනින් ඔයගලන්ට හම්බ වෙනවා network address එක. so network address එක වෙන්නේ 192.168.2.51
දෙක ඩොට් බිඳුව කියන අගේ. හරි තේරුණාද? ඔව් සර්. right හරි ලියාගන්න පුතා. හරි ඊළඟට බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක විකාශන ලිපිනය අරගන්න විදිහ එකත් මාත් එක්කම ලියාගමු මේ උඩ එක විදිහටම තමයි ඒකත් හැදෙන්නේ විකාශන ලිපිනය ලබා ගැනීමට to obtain broadcast address තප්පරකින් ළමයි keep net id bits as it is කලින් එක වගේමයි net id bit එලෙසම තබන්න set host id bits into all ones. මෙතනදී කරන්නේ host id bit සියල්ලම එක බවට පත් කරනවා. right එතකොට ඔයගලගේ IP එකට අදාළව බැලුවොත් 192යි 168යි 2යි 51/24 තමයි ඔයගලන්ට දීලා තියෙන්නේ. එතකොට මේකේ මාජින් එක ඇඳෙන්නේ මෙතනින්. එතකොට අපි කතා කරලා තියෙන්නේ 192
මේක ඩක් මේ මොහොතට විතරක් net id host id කියන එක මාක් කරගමු. සියනු දෙක 168 එහෙමමයි දෙක එහෙමමයි මෙතනට පස්සේ කියන්නේ host id එකේ සියලුම බිටු එකේ ඒවා බවට පත් කරන්න කියලා තියෙනවා. මේකෙන් උත්තරය එනවා 192.168.2.255 තේරුණාද? ඔව් සර්. right අනිත් දෙන්න හරි හොඳයි. ලියා ගන්න ටක් ගාලා දැන් ගානේ බරපතල දේවල් ටික ඉවරයි. ඊළඟට තියෙන්නේ ටක් ගාලා network එකයි broadcast එකයි දිහා බලලා ranges දෙක ලියා ගන්න පුළුවන්. subnet mask එක ලියන එකේ පොඩි theory එකක් තියෙනවා. ඒක අපි ලියමු එතන. හරිද 255 කියලා ලියලා ස්ලෑෂ් කියලා මේක දාන්න ඕනද? නෑ නෑ ඕනේ ඕනේ පුතේ. ඒ ස්ලෑෂ් කතාව දාන්න ඕනේ නෑ. ඒක වුණා නෑ. තමයි ඉවර නම් කියන්න. right කෙනෙක් ඉවරයි. හරි right ඉස්සරහට යමු. විහාංශ ඉවරද දුව? right හරි 6 වෙනි එකේ තියෙන්නේ IP ලිපින පරාසය. IP ලිපින පරාසය කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. network address එකේ ඉඳලා broadcast address එකට තියෙන range එක. නිකම් network address එකේ සිට broadcast address එක දක්වා කියන එක තමයි ලියන්න තියෙන්නේ. right එතකොට IP ලිපින පරාසය IP address range කියලා කියන්නේ
IP addresses from network address to broadcast address. ජාල ලිපිනයේ සිට විකාශන ලිපිනය දක්වා ඇති IP ලිපින. right එතකොට පස්වෙනි එකට උත්තරයට අඩාලා ලියන්න පුළුවන්. ඔයගලන්ට තියෙන්නේ network address එක to broadcast address එක කියලා ලියන එක. කියන්නේ network address එකේ IP එක to broadcast address නේද? නැත්නම් network ජාල ලිපිනය සිට විකාශන ලිපිනය IP addresses දෙක ලියමු. right එතකොට අපේ මේ ගානට අදාළව 192.168.2 සිට 192.168.2.255 දක්වා. right කීවෙනි කොටසද අහන්නේ? සියනු දෙකයි 168යි 2.0 සිට 192යි 2.255 දක්වා. right ඕක තමයි පස්වෙනි එකට උත්තර. 6 වෙනි එකේ අහනවා usable IP range එක කියලා. usable IP range කියලා කියන්නේ network එකේ devices වලට පාවිච්චි කරන්න පුළුවන් IP addresses. දැන් මේ ජාල ලිපිනය කියන එක device එකට පාවිච්චි කරන්න බෑ. ජාල ලිපිනය තියෙන්නේ සම්පූර්ණ ජාලයම අඳුන ගන්න. ඒකයි ඒකට network address එක කියලා කියන්නේ. මුළු network එකම අඳුන ගන්න. broadcast address එක තියෙන්නේ මුළු network එකටම එක සැරේ පණිවිඩයක් දෙන්න අවශ්‍ය නම් broadcast address එක පාවිච්චි කරලා පණිවිඩය එවන්න පුළුවන්. ඒකට තමයි broadcast address එක තියෙන්නේ. ඒක නිසා ඒ දෙන්න usable range එකට වැටෙන්නේ නැහැ. ඒතර usable range එකට වැටෙන්නේ ඒ දෙන්න හැර ඉතිරි ඒවා. වෙන විදිහකින් කියනවා නම් network address එකේ network address එකට පස්සේ ඊළඟට තියෙන address එක next address එක සිට broadcast එකට කලින් address එක වෙනකම්. right ඒකට තමයි usable IP range එක නැත්නම් භාවිත කළ හැකි IP ලිපින පරාසය කියන්නේ. usable IP range උඩ එක කොහොම ලියා ගන්න ළමයි. හයවෙනි එකට උත්තරේ වෙන්නේ 192.168.2.2 තමයි network එක වෙන්නේ. ඒකවල 2.1 තමයි broadcast එක වෙන්නේ. මේ sorry 2.1 තමයි network එකට පස්සේ address එක වෙන්නේ. right and ඒකේ සිට 192.168.2.254 ඕක තමයි එකක් කලින් address එක. කියන්නේ broadcast එකට එකක් කලින් address එක වෙන්නේ.
අප්පච්චි සිංහලෙන් ලියලා නැහැනේ. හරි චමෝත් සිංහල එක මම කියන්නම් ලියා ගන්නවද? ජාල ලිපිනයට පසු ලිපිනයේ සිට විකාශන ලිපිනයට පෙර ලිපිනය දක්වා. ජාල ලිපිනයට පසු ලිපිනයේ සිට විකාශන ලිපිනයට පෙර ලිපිනය දක්වා. ජාල ලිපිනයට පසු ලිපිනයේ සිට විකාශන ලිපිනයට පෙර ලිපිනය දක්වා. Right. හරි ඉවරද? අන්තිම එක තියෙන්නේ subnet mask අනුජාල වසනය. Right. Subnet mask එක කියන්නේ subnet mask එක හොයාගන්න මෙන්න මේකයි කරන්න තියෙන්නේ. Set net id bits into all ones. net id bit සියල්ල එක බවට පත් කරන්න. set host id bits into all zeros. host id bitu සියල්ල බිඳුව බවට පත් කරන්න. right එතකොට ඕගලන්ගේ IP address එකේ දීලා තියෙන IP address එක 192.168.2.51/24 නේද? අපි දන්නවා මාජින් එක මෙතනින් වදින්න කියලා. ඒකට මෙයා තමයි net id මේක තමයි host id. right දැන් මේ කියන්නේ net id එකේ තියෙන bits ඔක්කොම එක ඒවා බවට පත් කරගන්න. ඒ කියන්නේ ඔයාට එකේ ඒවා 24ක් දාගන්න වෙනවා. පළවෙනි එකට එක ඒවා 8ක්. දෙවෙනි ඔක්ටෙට් එකෙත් එක ඒවා 8ක්. bit 8ම එක ඒවා බවට පත් කරන්න. තුන්වෙනි එකෙත් එක ඒවා 8ක්. එතකොට net id එකේ ඔක්කොම 8 ඒවා බවට පත් වෙනවා. host id එකේ ඒවා ඔක්කොම බිඳු බවට පත් කරගන්න කියලා කියන්නේ. ඕක ඔයගලන්ට දෙනවා subnet mask එකක් 255.255.255.0 කියලා.
ඕකට තමයි අපි subnet mask එක කියලා කියන්නේ. ඔතනින් ළමයි calculations වල equation 8ක් තියෙනවා 8න් 7ක් ඉවරයි. ඊළඟට තියෙන subnetting කියන part එක. ඒකට කලින් අපි tut එකේ තියෙන ගණන් 10න් පළවෙනි 4 අපිට හදලා ඉවර කරන්න පුළුවන්. ඔය ටික ලියාගන්න ලියාගෙන exit වුණාට කමක් නැහැ. අපි ඊළඟ දවසේ ගණන් ටික හදමු යාළුවන්ට පොඩ්ඩක් කියන්න recording එක බලන්න කියලා group එකට message එකකුත් දාන්නම්. දැන් ලබන සතියේ අපිට online කරන්න වුණොත් සාමාන්‍ය time එකටම තමයි online කරන්න වෙන්නේ. මොකද ඉස්කෝලේ පටන් ගන්න නිසා. එතකොට බදාදා 3:00 5:00 තමයි online කරන්න උනොත් පන්ති පටන් ගන්න අවසර දුන්නොත් අපිට පුළුවන් යන පෙතේ හම්බෙන්න. right උදිත ඒ ගණන් ටිකේ පළවෙනි 4 හදන්න පුළුවන්. right ඔයගලගේ network ගණන් වල පළවෙනි 4 හදන්න පුළුවන් ඔයගලන්ට. right ඔය ඕකටම අදාළ දේවල් ටිකක් තියෙන්නේ. පොඩ්ඩක් එහෙට මෙහෙට කරකෝ අහලා තියෙන්නේ. පළවෙනි 4 දෙනා කිසි අවුලක් නැතුව හදන්න පුළුවන්. එතනින් පහළට තියෙන ටික අමාරුයි. මොකද ඒක කරන්න ඔයගලන්ට ඕනේ සබ්නෙටින් කියන කොහොමද සබ්නෙටින් කරන්න කියන එක. right ඉතින් පළවෙනි 4 try කරාට කමක් නැහැ. ඊළඟ සතියේ මම පළවෙනි 4 හදන විදිහ කතා කරනවා. ඊට පස්සේ සබ්නෙටින් පැත්ත ගැන කතා කරමු. හරි ගිහිල්ලා එන්න. thank you තුන් දෙනාට හිටියට ඉවර වෙනකම් අනිත් කටියට පණිවිඩය දෙන්න. නේද? technical difficulties තියෙන්න පුළුවන්. නේ කට්ටියට කියන්න දැනුවත් කරගන්න. හරි right okay thank you very much.